මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. යහපාලන රජය පාර්ලිමේන්තු කමිටුවකින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු කළ බවට ප්‍රකාශයක්. දංකොටුවෙන් සොයාගත් පොල්තෙල් බවුසර දෙකෙහි පිළිකාකාරක අඩංගු බවට තහවුරු වෙයි. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු රැසකට නාමල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් විසඳුම්. නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් තීරණයක්. රුපියල් කෝටි 13කට වැඩි මුදලක් බැංකු ගිණුමක තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට. රජරට සේවයට අංග සම්පූර්ණ රංගශාලාවක්. ලොව සැමට කොවිඩ්ෙන් අත් සමානව බෙදා හැරීමට පියවර ගන්නයි ඉන්දියාව G20 රටවලින් ඉල්ලයි. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ නිලවරණය ලබන 24 වෙනිදා. යහපාලන රජය පාර්ලිමේන්තු කමිටුවක් මගින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙනත් දිසාවකට යොමු කළ බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින් ඔහු මේ බව කීවේය. එම පාර්ලිමේන්තු කමිටුව මගින් බුද්ධ්‍යංශ පිළිබඳව රටට හෙළිදරව් කළ බවද ඔහු පැවසිය. ජනාධිපති කොමිසමෙන් අනාවරණය වූ කරුණු නීතිපතිවරයාට යොමු කර අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා කර ඇතැයි හෙතෙම කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කතා කරමින් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර යලි ඇති නොවීමට ක්‍රියා කළ යුතු බව පැවසිය. රටේ ආරක්ෂාව ගැන අවධානය යොමු කර ආර්ථිකය ඉදිරියට ගෙන යමින් සමාජ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කතා කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අපේක්ෂිත දේ ඉටු වී නැතැයි පැවසිය. මෙම ප්‍රහාරය ගැන සොයා බැලීමට අප්‍රේල් 21ට පසු විපක්ෂය ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා සඳහන් කළේය. ගමේ දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ග්‍රාම නිලධාරීන්ගෙන් මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි. එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ නිලධාරීන් තම අමාත්‍යාංශයේදී ඊයේ හමු අවස්ථාවේ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් රාජකාරී ගැසට් කර සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ රාජකාරී පවත්වාගෙන යාමට කාර්යාලයක් ලබා දීම ඇතුළු ගැටලු ඔවුහු මෙහිදී ඉදිරිපත් කළහ. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා සේවා ව්‍යවස්ථාවක් ලබා දීමේ කටයුතු වල වත්මන් තත්ත්වය සොයා බලා ඊට කඩිනමින් විසඳුම් ලබා දෙන බව කීවේය. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව සියලු ග්‍රාම සේවාවසම් සඳහා කාර්යාලීය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කර ඇතැයි ඔහු පැවසිය. ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කරයි. ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතිකය 4.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 5.5% ලෙස පවතී. අද පැවති තුන්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා මේ බව ප්‍රකාශ කළේය. ඊයේ රැස් වූ මුදල් මණ්ඩලය පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බව ඔහු පැවසිය. 2019 අඩු ආර්ථික වර්ධන වේගය හා ඉකුත් වසරේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය පෙර නොවූ විරු ලෙස ලිහිල් කිරීමට සිදුවිය. ඒ යටතේ ව්‍යාපාර මුහුණ දුන් දුෂ්කරතා මගහැරවීමට රාජ්‍ය මැදිහත් වීමක් සිදු කෙරිණ.
මේ දක්වා මහ බැංකුව ගනු ලැබූ තීරණවල සාර්ථක ප්‍රතිඵල ලෙස ආර්ථික ක්‍රියාකාරීත්වය, සේවා නියුක්තිය, ආදායම්හි හිතකර වර්ධනය පෙන්වා දිය හැකිය. මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසරේදී 5.5ත් 6ත් අතර අගයක් අපේක්ෂා කෙරේ. ඉකුත් වසරේ පුරෝගතනය කළ වේගයට වඩා අඩු අගයකින් එනම් 3.6කින් එය සංකෝචනය විය. ඉදිරි කාලයේදී පොලි අනුපාතික තනි ඉලක්කමින් පවත්වාගෙන යාමට මහ බැංකුව අපේක්ෂා කරයි. දේශීය නිෂ්පාදන මත පදනම් වූ නව ආකෘතියකින් ආර්ථිකය ප්‍රවර්ධනයට බලාපොරොත්තු වෙයි. ණය නොවන වෙනත් විදේශ විනිමය ප්‍රවාහයන්ට අවධානය යොමු කර ඇතැයි මහ බැංකුව අධිපතිවරයා පැවසිය. එමගින් ශක්තිමත් ආර්ථිකයකට මග හෙළිවෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. විදේශ රටක සිට සංවිධානාත්මක අපරාධකරුවෙකු එවන ලද බවට සැක කරන රුපියල් කෝටි 13කට වැඩි මුදලක් තම බැංකු ගිණුමේ තැන්පත් කරගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම මුදල තම ගිණුමට බැර වූයේ කෙසේද යන්න හෙළි කිරීමට ඔහු අපොහොසත් වී ඇත. විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරු මත්කුඩු ජාවාරම් මගින් උපයාගත් රුපියල් මිලියන 400ක පමණ මුදලක් මීට පෙර තවත් පුද්ගලයෙකුගේ ගිණුමකට එවා තිබුණි. එම පුද්ගලයා අද අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවටගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය සඳහා අංග සම්පූර්ණ රංගහලක් ස්ථාපිත කෙරේ. ඊට මුල්ගල් තැබීම ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ සිදු කෙරේ. ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍රත්ව රංගහලට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 170කි. ප්‍රේක්ෂකයන් 850 දෙනෙකුට එහි අසුන් ගැනීමේ පහසුකම් පවතී. නවීනතම ආලෝක පද්ධතියක් සහ ශබ්ද උපකරණ පද්ධතියක් මීට අයත්ය. ව්‍යාපෘතිය මාස 8කින් අවසන් කිරීම ඉලක්කයයි. නව රංගහල ඉදිකිරීමෙන් අනතුරුව රජරට හර පද්ධතියෙන් ලෝකයේ හමුවට ගෙන යන වේදිකාවක් බවට මෙය පත් කරගන්නා බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රාදේශීය සේවා හා සංවර්ධන තුෂාර සන්දනායක මහතා පවසයි. 2017 වසරේදී අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට සිදු කළ යෝජනාවකට අනුව රජරට සේවා එලිමහන් රංගපීඨය ගුවන්විදුලි සංස්ථාවට හිමි විය. මේ අතර රජරට සේවා 42 වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සව මාලාවක් සංවිධානය කර තිබේ. රජරට සේවා සංගීත සන්ධ්‍යාවෙන් බිහි වූ ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් විකසිත කුසුම් උපහාර ගී ප්‍රසංගය උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී හෙට පස්වරු 6:30ට ආරම්භේ. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අවස්ථාවට එක් වෙයි. එම අවස්ථාවට රජරටින් බිහි වූ ක්‍රිෂාන්තේ රන්දක නාලක අංජන කුමාර ඇතුළු ජාතික තලයේ ගායක ගායිකාවෝ රැසක් සහභාගී වෙති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපති එච් හේවගේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු ඇතුළු සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක් වෙති. මෙම වැඩසටහනට සමගාමීව රටටත් ජනතාවටත් ආශිර්වාද කරමින් ජාතික ගුවන්විදුලිය සංවිධානය කරන රත්න සූත්‍ර දේශනාව අද සහ හෙට අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. රත්න සූත්‍ර දේශනා මාලාවේ 156 වැන්න අනුරාධපුර ජයශ්‍රී මා බෝධීන් වහන්සේ අභියසදී අද පස්වරුවේ සජ්ජායනය කෙරේ. ඒ පිළිබඳව අදහස් දක්වන බෝමළුව විහාරවාසී පූජ්‍ය රාවායල පියතිස්ස ස්වාමීන් වහන්සේ. උතුම් විජයාශ්‍රී ජයශ්‍රී මා හාමුදුරන් වහන්සේ අභියස අද සවස 6:30ට ගුවන්විදුලි සංස්ථාව පූර්ණ දායකත්වයේ ඇතුව අති ගෞරවනීය අටමස්ථානාධිපති නායක මාහිපාණන් වහන්සේගේ අවසරයේ ඇතුව 156 වන රතන සූත්‍ර ධර්ම දේශනාව ලෝකවාසී සත්වයාට පැමිණ තියෙන හරදර දුක් බය දුරු වී උදා වෙන සිංහල අලුත් අවුරුද්ද සිල් දනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් උතුම් විජයාශ්‍රී ජයමා හාමුදුරන් වහන්සේ අභියස රතන සූත්‍ර පිරිත් ධර්ම දේශනාව පවත්වා ආශිර්වාද කිරීමේ උතුම් පින්කම
නිවෙස්වල සිට මෙත් සිතින් සහ සම්බන්ධ ලෙස කාරුණිකව සිහිපත් කරමි. සියලු දෙනාටම උතුම් ජයමා හාමුදුරන් වහන්සේගේ පිහිටාශිර්වාදයේ සැලසේවා. එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුකවැල්ල මහතා සහභාගී වීමට නියමිතයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් කොවිඩ්-19 සම්පූර්ණ මාත්‍රාව ලබාගෙන සති 2ක් ගත වී ඇතනම් PCR පරීක්ෂණයකින් කොවිඩ් නොමැති බවට තහවුරු වූහොත් නිරෝධායනය වීමකින් තොරව නිවෙස් වෙත යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය SM ආනෝල් මහතා පවසයි. නිවෙස් වෙල නිරෝධායනයට යොමු කෙරෙන අය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්වරුන් පත් කර ඇතැයි හෙතෙම සඳහන් කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මෙම අවස්ථාවට එක් වූ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ යම් අයෙකු කොවිඩ්-19 ලබා දින 3කට පසු හා සති 3ක් තුළ යම්කිසි හේතුවකට රෝහල්ගත වූහොත් ඒ පිළිබඳව තම අංශයට දැනුම් දෙන ලෙස සියලු රෝහල්වලට උපදෙස් දී ඇති බවයි. අවුරුදු උත්සව පැවැත්වීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය ලබාගත යුතුය. ඉන් ඔබට සිදු කෙරෙන විශේෂ සැණකෙළි සඳහා අවසරය ලබාගත යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් බවද ඔහු පැවසිය. දිවයිනේ උපකාරක පන්ති ආරම්භ කිරීමට ලබන 12 වෙනිදා සිට ඉඩ සැලසේ. ඒ සඳහා සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ජාතික ගුවන්විදුලියට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 3436 දෙනෙකු ඉකුත් මාස 6 තුළදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් පිරිසක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවන් 9 දෙනෙකුද ඒ අතර වෙන බව හෙතෙම සඳහන් කරයි. කොළඹ නෙළුම් පොකුණ රංගහලේ පසුගියදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරඟයේදී රූ රැජින ලෙස කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදු කළ සාපරාධී බලහත්කාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරයන් දෙදෙනා අප මත මුදා හැර තිබේ. කුරුඳුවත්ත පොලිසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව බැඳුම් කරයකට අත්සන් ලබාගෙන අප මත මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන්ට ලබන 19 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. සෞභාග්‍යා පුලතිසි දැක්ම 2021 වෙළඳ ප්‍රදර්ශනය මේ දිනවල පොළොන්නරුව නව වෙළඳ සංකීර්ණයේදී පැවැත්වේ. ලබන ඉරිදා දක්වා පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කර ඇත. දිරියෙන් නැගී සිටින ග්‍රාමීය ව්‍යවසායකයන් නගා සිටුවීම මෙහි අරමුණයි. ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඇමති නාමල් රාජපක්ෂ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් යන මහත්වරු සහභාගී වූහ. මේළඟට ප්‍රමුඛ පුවත. විවාහ අධ්‍යාපන නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දංකොටුව පොලිසිය පසුගියදා සොයාගත් ඉදිරිසිංහ සමාගමට අයත් බවුසර දෙකෙහි පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි. සමාගම් 3කින් මෙරටට ගෙන වූ පොල් තෙල්වල පිළිකාකාරක අඩංගු බවට හඳුනා ගැනීමෙන් පසු පරීක්ෂණ අවසන් වන තෙක් ඒවා හිමිකරුවන්ගේ ගබඩාවල රඳවා තිබුණේ. එහිදී ඉදිරිසිංහ සමාගම දංකොටුව ප්‍රදේශයේ පොල්වත්තක තෙල් බවුසර දෙකක් සංගවා තිබියදී ඒවා පොලිස් භාරයට ගැනින. රේගුව ප්‍රමිති ආයතනය සහ පොලිසිය එක්ව සිදු කළ පරීක්ෂණ වාර්තාව අද නිකුත් කෙරින. ඒ අනුව ඒවායේ පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී ඇත.
පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ප්‍රත්‍යේ හඬ අවධානය පිණිසයි. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක භූමි වැසි දිනවලදී ජලයෙන් යටවන බව වාර්තා වේ. රත්ගම සිරිසුමන ප්‍රාථමික විදුහල් භූමිය සහ මාදම්පා මධ්‍ය මහාවිද්‍යාලයේ භූමිය කුඩා වැස්සකදී පවා ජලයෙන් යටවන බව ප්‍රදේශවාසීහු පවසති. ජලය දින ගණනක් රැඳී තිබීම නිසා මදුරුවන් බෝවීමේ අවධානමක්ද පවතී. එය දරුවන්ගේ සෞඛ්‍යයටද තර්ජනයකි. වැසි ජලය බැස යාම සඳහා ක්‍රමවත් කාණු පද්ධතියක් නොතිබීම මීට හේතු වී ඇත. මීට පිළියම් ලෙස කාණු පද්ධති සකස් කර දෙන ලෙස දෙමව්පියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසයේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසයේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ලොව සැමට කොවිඩ්ෙන් අත් සමානව බෙදා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ජීවිස රටවලින් ඉල්ලීමක් කරයි. ජීවිස රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඇය මෙම ඉල්ලීම කළාය. ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ දේශීය වශයෙන් කොවිඩ්ෙන් අත් නිෂ්පාදනයට ඉන්දියාව වේගවත් සැලැස්මක් සකස් කර ඇති බවයි. ඉන්දියාව එන්නත් සහ වෛද්‍ය උපකරණ ශේෂ්ත්‍රයේ ප්‍රධාන පෙළේ ගෝලීය නිෂ්පාදකයෙක් වෙයි. මේ වන විට ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන 87කට කොවිඩ්ෙන් අත් ලබා දී තිබේ. රටවල් 84ක මිලියන 64කට අධික පිරිසකට කොවිඩ්ෙන් අත් බෙදා හැරීමට ඉන්දියාව ක්‍රියා කර ඇතැයි ඇය කීවාය. ඒ යටතේ මිලියන 10ක එන්නත් නොමිලේ ලබා දී තිබේ. මියන්මාර් හමුදා තවදුරටත් එරට උද්ඝෝෂණවල යෙදී සිටින්නන්ට ප්‍රහාර එල්ල කරයි. ඊයේ දවසේදී පුද්ගලයන් 13කට වැඩි පිරිසක් එම ප්‍රහාරවලින් මිය ගොස් තිබේ. චීන නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ඉල්ලා ජනතාව ඊයේ වීදි බැස උද්ඝෝෂණයේ නිරත වූහ. කෙසේ වෙතත් මියන්මාර් හමුදා පාලනය පෙන්වා දෙන්නේ චීනය තම රටේ උපාය මාර්ගික සහකරුවෙකු බවයි. හමුදාව මැෂින් තුවක්කු සහ අත්බෝම්බ යොදා ගනිමින් උද්ඝෝෂකයන් මර්ධනයට ක්‍රියා කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට ක්‍රියාත්මක මානව හිමිකම් කණ්ඩායමක් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා හමුදාව සිදු කළ වෙඩි තැබීම් වලින් 600කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි. ජපානයේ ටෝකියෝ නගරයෙන් කොරෝනා සාධිතයන් 545 දෙනෙකු අද හඳුනාගෙන තිබේ. මාර්තු 21න් පසු එම නගරයෙන් හමු දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500 ඉක්ම වූ දෙවන දිනය අදයි. ඊයේ රටින් ආසාදිතයන් 555 දෙනෙකු හඳුනා ගනු ලැබුණා. මේ වන විට ටෝකියෝ නගරයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,24,450කි. අවුරුදු මාසයේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසයේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100ක සුහුරු පන්ති කාමර සැකසීම ආරම්භේ. දරුවන්ට ඉංග්‍රීසි භාෂාව හොඳින් පුහුණු කර ඔවුන් ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි. නවලව ජය ගැනීමට අත්වැලක් සැපීමට මෙමගින් හැකියාව ලැබේ. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙලට පෞද්ගලික ආයතනවල උපකාර හිමිව ඇත. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්
ශ්‍රී ලංකා මලන ක්‍රීඩා සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාකාරයේදී ලබන 24 වෙනිදා පැවැත්වේ. දිස්ත්‍රික් සංගම් 38ක් නියෝජනය කරමින් 114 දෙනෙක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කරති. තනතුරු කිහිපයක් සඳහා නිලධාරීන් නිතරගෙන් තේරීපත් වීමට නියමිතය. වත්මන් සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ලේකම් ප්‍රේමා පින්නවල යන මහත්වරු ඒ අතර වෙති. මලල ක්‍රීඩා සංගමයේ උපසභාපති තනතුරු සඳහා තියුණු තරගයක් නිර්මාණය වී පවතී. මෙරට මලල ක්‍රීඩා සංගමය ආරම්භ කර ලබන වසරට වසර 100ක් සපිරේ. මේ නිමිත්තෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා පවසයි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟාවලියක් ලබන වසරේදී මෙරටදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි හෙතෙම සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. එයාටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව හා එක්ව ආවරණ ජාලයේ බාධා මගහරවා ගැනීම සඳහා ගමට සංනිවේදන වැඩසටහනට සහාය ලබා දෙයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව රත්නපුර දිස්ත්‍රික්කයේ නව ආවරණ කලාප 37ක් පිහිටුවීමේ නියම ව්‍යාපෘතිය සමගින් මෙම වැඩසටහනේ පළමු අදියර ක්‍රියාවට නැංවීය. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් කරණයෙන් සවිබල ගැන්වීම තුළින් සෑම පුද්ගලයෙකුටම දෛනික වැඩ වඩාත් ඵලදායීව කර ගැනීමට අවස්ථාව උදා වෙයි. අකණ්ඩ දුරස්ථ ඉගෙනුම් හා නම්‍යශීලී සේවා අවශ්‍යතා සඳහාද එය ඉවහල් වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගාල්ල දිස්ත්‍රික්කයේ මහකන්නේ වියස්වැන්න මෙට්‍රික් ටොන් 25450ක් නෙලාගෙන ඇති බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා පවසයි. ඉන් වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 397ක් ලබා දී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ වී වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 13352කි. ඉන් හෙක්ටයාර 10085ක වියස්වැන්නක් ලබාගෙන තිබේ. පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙකුගේ හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් වී අලෙවි මණ්ඩලය මිලදී ගැනීමට පියවරගෙන ඇත. වියලි සම්බා වී කිලෝවක් රුපියල් 52කටද වියලි නාඩු වී කිලෝවක් රුපියල් 50ක සහතික මිලකටද නියම කර තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. හා ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඊයේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී දිවෙනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සබරගමුව මධ්‍යම දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. ලබන 14 වෙනිදා තෙක් සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. හෙට දින දහවල් 12:12ට කිරිඳගම, බකුණාවල, පාදෙනිය, එළගමුව, යෝධගනාව, බලු කැකුළුකඩ සහ කුමනාරු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. යහපාලන රජය පාර්ලිමේන්තු කමිටුවකින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙන දිසාවකට යොමු කළ බවට ප්‍රකාශයක්. දංකොටුවෙන් සොයාගත් පොල් තෙල් බවුසර දෙකෙහි පිළිකාකාරක අඩංගු බවට තහවුරු වෙයි. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු රැසකට නාමල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් විසඳුම්. නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් තීරණයක්. රුපියල් කෝටි 13කට වැඩි මුදලක් බැංකු ගිණුමක තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට. රජරට සේවයට අංග සම්පූර්ණ රංගශාලාවක්. ලොව සැමට කොවිඩ් එන්නත් සමානව බෙදා හැරීමට පියවර ගන්නයි ඉන්දියාව G20 රටවලින් ඉල්ලයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ නිලවරණය ලබන 24 වෙනිදා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.